අයිබෝන් අද දෙරන බික් ෆෝක සමඟ සජීවී එකතු වෙන්නේ අපිට අද විශේෂයෙන් කතා කරන්න පුළුවන් මිකද අන්තර්ජාල පහසුකම් අන්තර්ජාලය සහ ඒත් එක්ම තොරතුරු තාක්ෂණත් එක් බැඳෙන ශේෂත්‍රයන් පිළිබඳ පුළුල් කතිකාවතක් මෙතැන් සිට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා ඩිජිටල් බැංකු කරණය සිට ඩිජිටල් රාජ්‍ය කරණය සිට රටේ ඩිජිටල් කරන ප්‍රතිපත්ති අන්තර්ජාලය සම්බන්ධයෙන් අපිට තිබෙන පරිමාවන් ඒවගේම දරුවෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඒවගේ බැඩි පිරිසක් අන්තර්ජාල ප්‍රවේශයට යොමු වෙලා ඉන්නවා මේ රටේ අපි තොරතුරු අහමු දැකගමු කතා කරමු ඒකම ඔබේ ප්‍රශ්න යොමු කරමු Facebook ලයිව් ඔස්සේ අපි ආරාධනා කර අද සම්බන්ධ වන්නට මේ සාකච්ඡාවට මේ වෙනුවෙන් කතා කරන්න මේ රටේ ඉන්න ප්‍රාමාණික විද්වතුන් කිහිප දෙනෙකුට ඒ වගේ වගකීම් දරන අයට අපිත් එක්ක සම්බන්ධ වෙනවා අද තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහත්මයා ආයුබෝවන් ඔබ පිළිගන්නවා ඒකම සම්බන්ධ වෙනවා අප සමග අද මහාචාර්ය ලලිත් ගමගේ මහත්මයා ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතන ICT එකේ සභාපතිතුමා ආයුබෝවන් ඔබවත් පිළිගන්නවා. ඒ එක්ක ලංකා බැංකුවේ අධ්‍යක්ෂ හර්ෂ විජේවර්ධන මහත්මයා ආයුබෝවන් ඔබවත් පිළිගන්නවා. ඒකම සම්බන්ධ වෙනවා අපත් සමග ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ එහෙම නැත්නම් FITIS එකේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහත්මයා ආයුබෝවන්. ප්‍රශ්න තියන්නේ ඔබ අන්තර්ජාල ප්‍රවේශයත් එක්කම ලබා තිබෙන පහුගේ කාලේ දරුවෝ විදිහට ප්‍රශ්නගත තත්ත්ව ගණනාවක ඉන්නවා. ඉස්සෙල්ලම ලේකම්තුමනි ලංකාවේ කොච්චරක් මේ වෙනකොට අන්තර්ජාලය පාවිච්චි කරනවද? ඒත් එක්කම ඩිජිටල් මෙවලම් පාවිච්චි කරනවද? තාක්ෂණික දත්ත මොකක්ද දැනට තියෙන? ඔව් දැනට තියෙන දත්ත අනුව 52ක් 55ත් අතර තමයි අන්තර්ජාලය පාසුකම් තියෙන්නේ. හරියට බැලුවොත්. ඒ කියන්නේ අපි කිව්වොත් එකන්නේ මෙහෙමයි දැන් අපි හිතුම අන්තර්ජාලය විතරක් කියලා අපිට හිතන්ඩ බෑ එක කොලිටිය එකයි එතවට ස්පීඩ් කොලිටි සේරම බැලුවත් 55කට ටිකක් අඩු. 55ක් කියලා අපි එහම පොදුවේ සඳහන් කරට ගණන් විදිහට බැලුවෝතින් ප්‍රවේශ වෙලා තියෙන පිරිස මහජාත්තුමනි පෞද්ගල දවස්වල සඳහන් වුණා දරුවන්ගේ ගණන් එක්ක විශාල පිරිසක් කියලා. මම කැමතියි ඔබතුමා ළඟ ඇති සංඛ්‍යාලේඛන ඒ ගැන විමසන්න. ඔව් දැන් ඇත්තටම අපේ තියෙන අධ්‍යාපන අමාත්‍යාංශය අපිත් සමඟ හදපු ඊතක්ෂලාව කියලා ප්ලට්ෆෝර්ම් එකක්. ඒකට අද දවසකට ගත්තොත් එහෙම 4 ලක්ෂයකට පමණ වැඩි ගානක් සම්බන්ධ වෙලා ඒකෙන් පාඨමාලාවන් ලබාගෙන ළමයි ඉගෙන ගන්නවා. ඊට අමතරව දැන් ඔය කොවිඩ් කතා කියපු නිසා අපි දන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දවසකට දැන් මම නියෝජනය කරාචත්වයන එසලාඇට ආතන ඒකේ දවසකට 10,000කට වැඩිය ළමයි සම්බන්ධ වෙලා පාඨමාලාවන් ලබා ගන්න එක හින්දා මේ තත්ත්වයක් යටතේ ගොඩාක් මේ අන්තර්ජාලයේ භාවිතය වැඩි වෙලා තියෙනවා. ලෝකය පුරා පැතිරිච්ච ඕනම අයෙකුට පිවිසෙන්න පුළුවන් ඕනම තැනකින්දලා පිවිසෙන්න පුළුවන් එකිනෙක සහ සම්බන්ධ වෙච්ච මේ පරිගණක ජාලය මේ සියවසේ ඉතාමත්ම සුවිශේෂී වෙනස්කම සිදු කළා හමාරයි. ඉතින් අද වෙනකොට ඒකේ ප්‍රතිඵල භුක්ති විඳිනවා මම හිතන්නේ මැදවච්චියේ ඉගෙන ගන්න පුංචි දරුවත් ලන්ඩන් ඊඩන් කොලේජ් එකේ ඉන්න දරුවත් අද එකම තැනක ඉඳලා පිවිසෙන්නේ එකම දත්ත ගබඩාවකට හොයන්නේ එකම තොරතුරු. ඉතින් ඒකේ ප්‍රතිඵලත් එක්ක තමයි අපිට කතා කරන්න වෙන්නේ. එහෙනම් ඩිජිටල් බැංකුකරණය සිට ඩිජිටල් රාජ්‍ය ප්‍රතිපත්තිය දක්වා කටයුතු. දැන් මේකේ අලුත්ම වෙනස අපිට එනවා මේ අවස්ථාවේදී QR එක ලංක QR එක ඇවිල්ලා තියෙනවා වෙනස. එතකොට බැංකුකරණයේදී අපිට ගොඩක් OTPs දැන් මේ වෙලාවේ එන්න පටන් ගන්න තිනවා සෑම ගනුදෙනුවකට යන්න ඉස්සෙල්ලම. ප්‍රශ්නගත තත්ත්වයන් තියෙනවා. එහෙම තියෙද්දිත් වංචාකරුවෝ අනුන්ගේ දත්ත වලට සොරකම් කරලා තිබුණා බැංකු ගිණුම් වලට එකතු වෙලා තිබුණා පහුගිය කාලේ. ඔබතුමන්ලගේ නිසි ආරක්ෂණ වැඩපිළිවෙලක් ලංකාවේ බැංකු ශාස්ත්‍රයේ තාමත් නැහැ නේද? මෙහෙමයි. ඒකට මට කියන්න තියෙන ඇත්තටම ඒ සඳහා දැන් මේ ඔය සයිබර් සිකියුරිටි ඒරියා එක දැන් ඉතා පුළුල් විදිහට දැන් අපේ බැංකුවේ උනත් ලංකා බැංකුවේ දැන් මේ මාස ගානක ඉඳලා අපි හරියට ෆොරෙන්සික් ඔඩිට් කරලා අර ආරක්ෂාව වැඩි කිරීම සඳහා කරන පියවරවල් අරගෙන තියෙනවා. දැන් ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ විශේෂයෙන්ම මේ ඩිජිටල් බැංකුකරණයේ විදිහට අපි ලංකාව පුරාම අපේ ශාඛාවල මේ සහ අපේ බැංකු පාවිච්චි ගිණුම් තිබෙන අයට ඒ ගිණුම් අයිතිකාරයන්ට ඩිජිටල් ඒ කියන්නේ ඩිවයිසස් ඒ කියන්නේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා තමන්ගේ බැංකුකරණය ගෙදර ඉඳන්ම ගෙදර පහසුවෙන් කිරීම හැකියාව අපි ලබා දෙන බලාපොරොත්තු වෙනවා අපේ ඒ කියන්නේ සිංහල සහ දෙමළ කියන භාෂා දෙකෙන්ම. දැන් මේක තමයි ඉස්සරහට මම හිතන්නේ තමන්ගේ පහසුවෙන් තමන්ට තේ කෝප්පයක් බොන ගමන්
තමන්ට බැංකු කරණය කරන්න පුළුවන් තමන්ගේ කවන්ස් පාවිච්චි කරන්න පුළුවන් ඒක තම අපිට ලබන විශාලම ජයග්‍රහණ. පහුගේ දවස්වල ඔබතුමා මේ බ්ලොක්චේන් යන්ත්‍රණයත් එක්ක පුළුවන් ඊට පස්සේ ඕපන් දැන් අපි දැන් බ්ලොක්්චේන් වගේ තාක්ෂණ අපි විශේෂ වශයෙන් අපි පාවිච්චි කරන්න හදනවා දැන් අපේ මේ බැංකු සඳ හමන් ඒ ගැන කියන්න දැන් ඇත්තරම බැංකුවක් කියලා කියන්නේ බැංකුව අපි බෑංකින් කියන කතාව කිව්වහම අපි කියන්න දැන් බිල් ගේට්ස් කියලා තියෙනවා මේ බෑංකින් ඉස් නෙස්සරි කියන්නේ බෑංකින් කියන එක අවශ්‍යයි. නමුත් බැංකුව අවශ්‍ය නැහැ කියලා. දැන් මේ අපේ 21 වෙනි සතවර්ෂයේ බැංකුව අවශ්‍ය නැහැ කියන කතාවක් තියෙන පුළුල් වශයෙන්. නමුත් ඇත්ත වශයෙන්ම වනේ අපේ COVID-19ත් එක්ක හොඳටම තේරෙනවා අපේ විශේෂයෙන්ම රජයේ බැංකුවලට. අපේ බැංකුවලට එන වැඩි වුණා අපි ගැන තියෙන විශ්වාසය වැඩි වෙලා තියෙනවා මේ රජ්‍යත් සමග තියෙන බැංකු සහ අනික් බැංකුත් එක්ක අපි ඉතා විශාල සේවාවක් බැංකු වශයෙන් කරලා තියෙනවාද වෙනකොට. අපි කතා කරන්න පුළුවන් මොකද ඔබටත් ප්‍රශ්න ඇති ඕපන් බැංකින් සම්බන්ධයෙන් කතා කරන්න තියනවා තව බොහෝ ගැටලු එක ශේෂ්ඨයන් ඔස්සේ තියෙනවා අපිට කතා කරන්න. නමුත් බොහෝ දෙනෙක් ඉන්නවාද මේ ප්‍රතිපත්ති ගැන විමසන්නේ. හැබැයි ගොඩ දෙනෙක් පහුගිය දවස්වල මතු කරපු කාරණේ තමයි අපේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ඒ වගේම තමයි මේ කලාපේ තියෙන රටවල් එක ගත්තන් පස්සේ ඊටමත් පහළ මට්ටමක අපි ඉන්නවා ඉන්දියාව වගේ රටවල් සාපේක්ෂව බලනකොට කියලා. ප්‍රසාද් සමරසිංහ මහත්මයා මේ කතාව ඇත්තද ඔබතුමාලට තියෙන තොරතුරු අනුව මොකද අපිට උනත් මේ ප්‍රශ්න අද භුක්ති විඳින වෙලා තියෙනවා ඩේටා ස්පීඩ් එක හරිම අඩුයි. ඇත්තටම ප්‍රශ්නේ මොකක්ද මෙතන? මේමයි චතුර වෙලා තියෙන්නේ දැන් ළඟදී රේටින්යක් ආවා එක රේටිං ආයතනයකින් ඒකෙදි ඇත්තටම රේට් කරලා තියෙන්නේ මොකක්ද කියලා බලන එක වටිනවා අපිට. මම හිතන්නේ අපි දැන් මේ ඉන්ටර්නෙට් ගැන කතා කරද්දී මම හිතන්නේ හොඳම මාතෘකාව මේ දවස්වල අපි ඉන්ටර්නෙට් ඩේ එක යනවා. ඇත්තටම දවස් දෙකක් 6 සහ 7 ඒකත් එක්ක තමයි මූලික මේ සාකච්ඡාව මෙහෙ වෙන්නේ. ඒකත් එක්ක අපි කතා කරන එකේදී ගොඩක් වටිනවා මොනවා හරි අපිට හම්බෙන දත්ත ඉන්ෆර්මේෂන් අපි පොඩ්ඩක් ඇනලයිස් කරලා බලන එක අපි සර්ෆේස් එකට ගිහිල්ලා උත්තර සහ තීරණ ගන්න නැතුව මේක හොඳම උදාහරණය තමයි ඔය කියන රේටින් එක. ඒක අපි ලෝවස්ට් උනාට කවුරු හරි එක්කෙන්ට තව පොඩ්ඩක් එහාට ගිහලා බලන්න පුළුවන්. ඒකේ ෆැක්ටර්ස් 4ක් තියෙනවා. ඒ ෆැක්ටර්ස් 4 තමයි පළවෙනි එක මොබයිල් ස්පීඩ් එක. ලංකාවේ මොබයිල් ස්පීඩ් එක ඇවරේජ් ස්පීඩ් එක ඒගොල්ලෝ කියනවා 20 Mbps කියලා. ගත්තොත් එහෙම ඉන්දියාවේ ඇවරේජ් ස්පීඩ් එක තියෙනවා. මම කියන්නේ මගේ වනේ ඒ රිපෝට් එක ඕනම එකෙන්ට ඇක්සස් කරලා බලන්න පුළුවන්. ඉන්දියාවේ ස්පීඩ් එක කියලා තියෙනවා 10 Mbps කියලා. ඒක තමයි තිබිලා තියෙන්නේ. එතකොට ඒක තමයි මේ රේෂියෝ එකට අපිට අරන් තියෙන්නේ. දැන් තව ෆැක්ටර්ස් තුනක් අරන් තියෙනවා. එකක් තමයි ෆික්ස් ස්පීඩ් එක. ලංකාවේ තියෙන 7.3, ඉන්දියාව 7.8. ගොඩක් ආසන්නයි. කොවිඩ් එක හින්දා ගිය අවුරුද්දේ ස්පීඩ් එක කොච්චර අඩු වුණාද කියලා ඒගොල්ලෝ තව රේෂියෝ දෙකක් බලලා තියෙනවා. එතකොට මොබයිල් එකේ කොවිඩ් එක හින්දා රේෂියෝ එක අඩු වෙලා තියෙනවා. ලංකාවේ 20 කියන එක අඩු වෙලා තියෙනවා 10ට. ඉන්දියාවේ 10 තිබ්බ එක අඩු වෙලා තියෙනවා 8ට. එතකොට අර අඩුවීමේ ප්‍රතිශතය ලංකාව ගොඩක් වැඩි හින්දා ඒ රේෂියෝ එක අපි ගොඩක් පල්ලට වෙලා තියෙනවා. ඒකින්ද ඕවරෝල් රේෂියෝ එක ඔය හතරෙම එකතු වෙන ගත්තාම අපි රටවල් 85ක් ඒගොල්ලෝ කම්පෙයාර් කරලා තියෙනවා. ඒගොල්ලෝ මේ පාර තමයි දෙවෙනි වතාවට කරලා තියෙන්නේ. ගිය අවුරුද්දේ පළවෙනි වතාවට රටවල් 65යි. ඒක ලංකාව ඉදලා නැහැ. මේ පාර දෙවෙනි වතාවට කරද්දී අර කොවිඩ් ටයිම් එකේදී අපේ තිබ්බ ක්වොලිටි එක අඩුවීම තමයි. එහෙම නැතුව කොවිඩ් ටයිම් එකේ අන්තිම ක්වොලිටි එක ගත්තත් අපි 10 Mbps ගිහිල්ලා තියෙනවා. ඉන්දියාව 8 Mbps යද්දී. ඔබ හිතන්නේ මේ PVC මේ ප්‍රමාණය වැඩිවීම කියලාද මේකට හේතුව? කොවිඩ් එකට අපේ ඩිමාන්ඩ් එක වැඩි වුණා වගේම ඉන්දියාවට වඩා අපේ ඇනලයිස් කරලා බැලුවත් අපි කොච්චරක් ඒ දවස්වල නිකන් දුන්නද? මොකද ලංකාවේ අපි කළේ කොවිඩ් එකේදී මේ තිබ්බ එකම අපිට තිබ්බ උත්තරේ තමයි තාක්ෂණය කියන එක. ඒ තාක්ෂණයේ උපරිමයට මම හිතන්නේ සෙක්‍රටරිතුමත් මතකයි සභාපතිතුමා මතක ඇති. මොකද ICTA සේරම කිව්වේ ඉස්කෝල වලට නිකන් දෙන්න, යුනිවර්සිටි වලට නිකන් දෙන්න, පුළුවන් තරම් නිකන් දීලා හරි ගෙදර තියාගන්න බලන්න. මොකද කොවිඩ් වසංගතේ අපිට වටිනා මේ රටට ඉන්ටර්නෙට් එක මොනවා හරි වෙලා ඒගොල්ලන්ට පාවිච්චි කරන එක වටිනේ කියලා. ඉතින් එතකොට අපි ඇනලයිස් කරද්දී අපි සර්ෆේස් එක බලලා අපි ලෝස් කියනකට වඩා හොඳයි. ඇයි මොකද උනේ කියලා පොඩ්ඩක් ෆර්දර් ගිහලා බැලුවොත් අපිට තේරෙනවා මේක ඔය කියන තරම්ම ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මේ රේෂියෝ සර්විස් ප්‍රොවයිඩර්ට ලොකු පාඩුවක් වුණාද මේ කොවිඩ් කාලේ මේ විදිහට නොමිලේ ලබා දීම හින්දා ඔබතුමාලා තියෙන තොරතුරුත් එක්ක බලනකොට? මම හිතන්නේ ඩිමාන්ඩ් එක වැඩි වුණා. ඒ ඩිමාන්ඩ් එකෙන් හම්බෙච්ච ඔපචුනිටිය තරමටම රෙවෙනියු වැඩි වුණේ නැහැ. ඒනට ඒක මම හිතන්නේ අපිට හරි පොඩි දෙයක්. මේක ඇත්තටම දිගු කාලිනයි. මොකද ඒගොල්ලෝ ගොඩක් ඇක්සස් තිබිච්ච නැති කට්ටිය මේකට ප්‍රවේශ වෙලා තියෙනවා, පිවිසිලා තියෙනවා. ඉතින් එතන ඉඳලා දැන් පටන් අරගෙන තියෙන ඒගොල්ලන්ට සල්ලි එන විදිය, එහෙම නැත්නම් මුදල් ලැබෙන විදිය. සර්විස් එක ගුණාත්මක කිරීම ඒගොල්ලන්ගේ වගකීම. ඔව් චතර රටට දැන් තියෙන ප්‍රශ්නයකට විසඳුම් බලද්දී දැන් ඒ වෙලේ කොවිඩ් කාටවත් පාර යන්න බෑ. අපිට ටවර්ස් ගහන්න බෑ. ඒතකොට ඒ වගේ වකමානුවක එකපාරටම
කවරුත් හිතම නැති වෙලා කාවේ එක පාට අපිට කොලිටි වැඩි කරලා තවස් වැඩි කරලා අපිට කැපසිට වැඩි කරන්න බෑ ඒක හැමරටකම එකයි. එකම දේ තියෙන්නේ අනිත් රටවල්වලට සාපේක්ෂව අපේ ඩවුන් එච් එක අඩු වුණාට බලන්න ඇවරේජ් ස්පීඩ් එක ගත්තොත් අපි ඉන්දියාව 8 නම් අපි 10 නම් ඇයි අපි තවත් සෞත්වය කියලා මෙයා කරන්නේ. මහජාතවනේ මට මොහොතක් ඒ ප්‍රශ්නෙට මං කැමති ඒකට එකතුවක් ගන්න. දැන් උදාහරණයක් විදිහට පහුගිය කාලේ අපි දැක්ක ගොඩක් දරුවෝ ප්‍රවේශ වෙන්න විදිහක් නැතුව ගල් උඩ ඉන්නවා. එහෙම නැත්නම් ගොඩක් කඳු උඩට නැගලා මේ පහසුකම් සොයාගෙන යනවා. නමුත් දැන් මේක ජනාධිපතිතුමා දැකලා ඒ වෙලාවේ ඔබතුමන්ලට කතා කරලා කියලා එතනට ගිහිල්ලා සර්විස් දෙන්න කියලා ඔක්කොම ගිහිල්ලා තිබුණා. හැබැයි අද වෙනතුරු ප්‍රායෝගිකව ගත්තොත් රත්නපුර දිස්ත්‍රික්කය ආවරණය කරන්නත් බැරි වෙලා තියෙනවා. එතකොට එතනින් එහාට අනිකුත් දිස්ත්‍රික් වලට මොනවද වෙන්නේ? කවද මේකේ පිළිසරණක් ලැබේද රටේ ජනතාවට? මට එක පොඩ්ඩක් එකට කියන්න පුළුවන් ප්‍රොජ. ඇත්තරම වෙලා තියෙන්නේ දැන් රටේ අපි ඔකන බෝඩ්බෑන් කියලා ඩෙඩිකේට ඉන්ට්‍රේට් කියන කිසි ප්‍රශ්යක් නෑ. ඩෙඩිකේට ඉන්ට්‍රේට් ඔන්නම් මෙතුමාගේ බැංකුවට ඉන්ට්‍රේට් ඔන්නම් මෙතුමාට ඕනම තැනක ගිහලා බ්‍රාන්ච් එකක් දැම්මම ඊළඟ දවසේ ඉන්ට්‍රේට් දෙන්න පුළුවන්. මේ ඉන්ටර්නෙට් කියන කෑලි දෙක අපි හරියට තේරුම් ගන්න ඕනේ. මේ ඩෙඩිකේටඩ් ඉන්ටර්නෙට් කියන එක අපි රටනම කවවා කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි බ්‍රෝඩ්බෑන්ඩ් කියන ඉන්ටර්නෙට් එක, ඒ කියන්නේ කොමන්ලි පාවිච්චි කරන ඉන්ටර්නෙට් එකේ කවරේජ් එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ කවරේජ් ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද? මොකද්ද හරිම ක්‍රමේ? හරිම ක්‍රමේ තමයි උදාහරණයක් අපි ගත්තොත් එම චතුරත් මතක ඇති අපි ගිහිල්ලා ටවර් එකක් දැම්මොත් මොකද වෙන්නේ? ටවර් එක ඕනේ කවරේජ් තියෙන්න. කවුද ටවර් එකට කැමති? කී දෙනෙක් අකමැති වෙනවද? ටවර් එකක් ඇප්‍රූවල් ගන්න කොච්චර කල් යනවද? එහෙම ගියොත් එහෙම මේ ප්‍රායෝගික ප්‍රශ්නේ ඉවර කරන්න බෑ ඉක්මනට. දැන් අපි කරලා තියෙන්නේ පුළුවන් හැබැයි අපි පොදු දැන් අපි කරලා තියෙන්නේ ගමට සංවේදනය කියලා ප්‍රොජෙක්ට් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඇත්තටම මෙතුමන්ලා දෙන්නත් සහ ඉන්වෝල් වෙලා තියෙනවා. දැන් ඉන්න DGTRC ගේ අලුත් අයිඩියා එක ගමට සංවේදනය කරන්නේ පළවෙනියට පටන් ගත්ත රත්නපුරේ. ඔබතුමා කියනවා වගේ. රත්නපුරේ අරගෙන සේරම කතා කරලා කොච්චරක් කවරේජ් නැද්ද බලලා අන්තිමට අයිඩෙන්ටිෆයි කරලා තියෙනවා 37ක් ටවර්ස් ඕනේ කියලා. ඒ දැන් 37 කරගෙන යනවා. මහජාතම. ඔව් මම කියන්න හැදුවේ ඇත්තටම මේ කොවිඩ් නිසා මේ ඉන්ටර්නෙට් එකේ යම්කිසි ස්පීඩ් එකට බලපෑමක් ඇති වුණත් හැබැයි ඊට වැඩිය ලොකු විපර්යාසයක් මෙතන වුණා. ඒ කියන්නේ පැරඩයිම් ෂිෆ්ට් එකක් වගේ එකක් වුණේ. මොකද මේ ගොඩාක් ශිෂ්‍යයන් දැන් මේ හයිබ්‍රිඩ් අධ්‍යාපන ක්‍රමයට පුරුදු වෙලා තියෙන. ඉස්සර අපිට මේක කොච්චර අපි උත්සාහ කරත් මේක කරගන්න බැරි වුණා. මොකද ළමයින්ට ඕනකම උනේ ක්ලාස් එකකට ඇවිල්ලා ක්ලාස් රූම් එකට ඇවිල්ලා ඒ මෝඩ් එකෙන් තමයි ඉගෙන ගන්න. මේ නිසා අපිට පුළුවන් වුණා මේ හයිබ්‍රිඩ් අධ්‍යාපන ක්‍රමය දියුණු කරන්න, ඉන්ටර්නෙට් අධ්‍යාපන ක්‍රමය දියුණු කරන්න. ඒම නිසා අපිට දැන් ළමයි විශ්වවිද්‍යාලවලට පිවිස ගන්න උදාහරණයක් අතර ගත්තොත් එහෙම ප්‍රමාණය දෙගුණ තෙගුණ කරන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඉතින් දැන් ළමයි පුරුදු වෙලා තියෙනවා මේ විදියට ඉගෙන ගන්න. ඒ කියන්නේ ටිකක් ක්ලාස් රූම් එකට ඇවිල්ලා ඉගෙන ගන්න, ඉතුරු ටික මේ අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න. අර මෙතුමා කිව්වා වගේ ගොඩක් මේකට මේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස් කියන කට්ටිය අපිට සහභාගී වුණා. මොකද ඒගොල්ලන් අපේ සර්වර්ස් වයිට් ලිස්ට් කරා. වයිට් ලිස්ට් කරනවා කියන්නේ එතකොට ළමයෙක් ඒකට පිවිසුනාම ළමයාට දත්ත වලට ගෙවන්න හම්බෙන්න ඕන අවශ්‍ය නැහැ. ඒක හින්දා ගොඩක් මේක අපි ගොඩක් විපර්යාසයක් කරන්න පුළුවන් වුණා මේ කොහොමද ළමයින්ම අන්තර්ජාලය ඔස්සේ ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන්නේ කොහොමද කියන එක. ජයන්තසේල මහත්මයා දැන් ඔබතුමා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම්තුමා විදිහට අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. උදාහරණයක් විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති ධුරයේ දරන සමයේ කිව්ව එකක් තමයි මෙහෙම ගියොත් හැම කඳු මුදුනකම තව එකක් දකින්න පුළුවන් වේවි. එතකොට අපි ෂෙයා කරනවා කිව්වා අපි ඔක්කොම කට්ටියට අඩු කරලා මේ ටවර්ස් ගන්න අපි ඒව ඔක්කොම බෙදා හදාගෙන කටයුතු කරමු කිව්වා. එතකොට දැන් අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. එහෙම නැත්නම් හැම කඳු මුදුනකම හැම තැනකම අපි ඔහේ ඉදි කරන්න දෙනවද මේ සමාගම් වලට තාක්ෂණික සමාගම් වලට? මොකද්ද ප්‍රතිපත්තිය? නෑ දැන් ප්‍රතිපත්තිය ඇවිල්ලා ෂයා කරන්න වෙනවා. දැන් පටන් අරන් තියෙන්නේ. දැන් ෂයා කිරීමෙන් ඇත්ත වශයෙන්ම ඔය ප්‍රශ්නය ඇරෙන්න ඒ ප්‍රොවයිඩර්ස්ලාටත් ලාභයි. ඒකින්ද අපි දැන් ඉන්සිස්ට් කරනවා මේ හැම ටවර් එකක්ම ෂයා කරන්න ඕනි කියලා. ඊට අමතරව තමයි දැන් මේ ඔය දැන් සමහර පළාත්වල ඉන්නවා ග්‍රාහකයෝ ඉන්නේ 25-30ක් විතරයි. එතකොට මේ පුද්ගලික කම්පනියක් කවදාකවත් ටවර් එකක් දාන්න කැමති නෑ. ඉතින් අලුත් ක්‍රම අනුව අපි ආණ්ඩුවෙන් සබ්සිඩයිස් කරනවා මේ ටවර්. එතකොට ඒ මාර්ගයෙන් එතකොට ඒගොල්ලන්ට අපි ටවර් එක ගහලා දීලා එතකොට ඒගොල්ලන්ට මේ ටවර් එක මේ පාවිච්චි කරන්න ඉඩ දීලා අපි ඒගොල්ලන්ට ඇත්තට මෙතනින් කරන්නේ යම්කිසි ෆෝස් කිරීමක් වගේ. අර ඉස්සර බස් යන්නේ නෑනේ ළඟම බස් ගියාට ප්‍රයිවට් බස් යන්නේ නෑනේ පාරේ.
ඔය ගම්මොල ඒවාගේ අපි හදන්න ආණ්ඩුවෙන් යම් කිසි සානයක් දීලා මේ ටවස් ගානද රත්නපුරේ අපි හදන්න කියන්නේ ඒක කරන්නද යන්නේ කරලා කරලා තියෙනද කරලා දැන් කරලා තියෙන චතුර ඒක ඇත්තට රත්නපුරේ මේ මැයි මාස අන්තිමේදී සම්පූර්ණ ඉවරයි. ඒ කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කෙම ඉවරයි. දැන් රත්නපුර දිස්ත්‍රික්කේ ඉවරලා නෙමෙයි ඊළඟ එක. ඇත්තට මෙතුමාගේ මේක ඊට පස්සේ පැරලලි කුරුණෑගලත් පටන් ගන්න තියෙනවා. නැගලා අනුරාධපුර. ඉතින් ඒකෙන්ද මං හිතන්නේ මේක හරි පාරක තියෙන්නේ. එකම දේ කරන්න තියෙන්නේ අපි ශ්‍රී ලාංකික විදිය සේරමල මේකට උදව් කරලා ප්‍රශ්නය අන්තිම උත්තරේ බලන එක වෙනකන් අරන් යන එක ඇත්ත. අනිතක චතුර දැන් මේකේ දැන් ඔය බ්‍රෝඩ් බෑන්ඩ් දැන් අර මෙතුමා කිව්වා මේ කතාව. දැන් බ්‍රෝඩ් බෑන්ඩ් කියන්නේ දැන් අපේ මොබයිල් ටෙලිෆෝනි වලට පාවිච්චි කරන එක කියන්නේ දුරකථන වලට පාවිච්චි කරන. තව එකක් තමයි ෆයිබර් කනෙක්ෂන්. ඒක මම කියන්නේ අර දෙවර්ගයක් තියෙනවා මෙතන. දැන් ඒක ලංකාවේ පුළුල් වශයෙන් දැන් මට මතකයි අපි අන්තර්ජාල ඒ කාලේ පටන් ගන්න කාලේ දැන් අවුරුදු 26කට ඉස්සෙල්ලා මේ අපි කතා කරන්න දැන් ඒ කාලේ තියෙනවට වඩා පුළුල් වශයෙන් දැන් ෆයිබර් කනෙක්ෂන්ස් ගිහිල්ලා තියෙනවා. ඒකට ඇත්තටම ඊට අමතරව ඇත්තට අපි දැන් ලංකාවේ තියෙන හැම පාසලකටම පාසල් 10000කට වැඩිය ඉන්ටර්නෙට් කනෙක්ෂන් මේ ටවර්ස් වල ඉන්නේ මේ ඩිරෙක්ට් ෆයිබර් වලින් දෙන්න පුළුවන්. අනිත් කොපර් ලයින්ස් වලින් දෙන්න පුළුවන්. අනිත් එක දැන් තව දෙයක් තමයි අපි මේ ඉගෙනීම කියන එක දැන් ඔය අපි කතා කරන්නේ සින්ක්‍රොනස්. ඒ කියන්නේ අපි දැන් ලෙක්චර් කෙනෙක් ගිහිල්ලා හරි ටීචර් කෙනෙක් හරි ඉඳගෙන කතා කරනවා. ඊට වඩා අමතරව අපිට කරනවා පැසිව් ලර්නින් කියන එක. ඒ කියන්නේ දැන් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම්ස් තියෙනවා. ඒ වලින් අපි දැන් ඒ මෙවලම් පාවිච්චි කරලා ළමයි ඉගෙන ගැනීමත් මේක නිසා දැන් වැඩි හරියක් පාවිච්චි කරන්න පටන් Google Classroom ඒ විතර නෙවෙයි තියෙනවා දැන් පැත්තට දැන් ගොඩක් අපේ විශ්වවිද්‍යාලවල ඒ වගේම පාසල්වල අපේ තියෙනවා ගොඩක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඒ වගේම තමන්ගේ කාලය අරගෙන තමන්ට අවශ්‍ය විදිහට ඉගෙනීමේ හැකියාව දැන් ඇවිල්ලා තියෙනවා. මම පොඩි දෙයක් තියෙනවා චතුර ඇත්තටම අපි දැන් මේ රට අපි හැමෝටම ඕන අවශ්‍යතාවය තියෙන ඉදිරියට ගෙනියන්නනේ. ඉදිරියට ගෙනියන්න නම් ප්‍රධානම කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි අධ්‍යාපනය. අපි කොච්චර තිබුණත් අපේ මේ රටට සම්පත් තියෙනවා කියලා අපේ ප්‍රධානම සම්පත තමයි අධ්‍යාපනය. මිනිස් සම්පත ඒ මිනිස් සම්පතේ වටිනාකම් වැඩි කරන්නේ කොහොමද? අධ්‍යාපනය තුළින්. මොකක් හරි කරන්නේ නැත්නම් අද ගෙදරක වැඩ කරලා හම්බ කරන්නේ රුපියල් 30000ක් වෙන්න පුළුවන්. ත්‍රිවීලයක් කෙලෙව්වත් රුපියල් 40000ක් වෙන්න පුළුවන්. එහෙම නැතුව අපි තාක්ෂණය ඉගෙන ගත්තොත් එහෙම පටන් ගන්නෙම කීයද? ලක්ෂයකට එහා පැත්තේ. අද ගත්තොත් එහෙම දැන් මේ පිටරටකට සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් සම්බන්ධ වෙලා වැඩ කරනවා නම් දවසකට ලක්ෂ 2ක් විතර උපයන්න පුළුවන්. දවසකට ලක්ෂ 2ක් විතර. ඉතින් මේ මොකද්ද මේ ආදායම එන්නේ? ඉගෙනීම මතෙන් තමුන්ගේ මානව සම්පත් දියුණු කිරීමෙන් අපි කොහොමද මේ රටේ ආදායම් වැඩි කරගන්නේ කියලා. දෙවෙනි එක තමයි තාක්ෂණය. තාක්ෂණය මගින් අපි කොහොමද කරන්නේ? තාක්ෂණය මගින් අපි ගොඩාක් දේවල් කරන එකක් තමයි අපේ මේ ආණ්ඩුවේ ආයතන ඩිජිටල් කරණය කිරීම. ඒ සමග දැන් ඔබතුමා කිව්වා බැංකුව. එතකොට අපි මේ හදනවා ශ්‍රී ලංකා යුනික් ඩිජිටල් ID කියන එක. ඒක මත තමයි මේ ඔක්කොම ට්‍රාන්සැක්ෂන්ස් වෙන්නේ. බැංකුවක් තව බැංකුවක් කතා කිරීමද බැංකුවක් මහජනයා සමග කතා කිරීමද ඔක්කොම වෙන්නේ සිකියෝ ශ්‍රී ලංකා යුනික් ඩිජිටල් IT ෆ්‍රේම්වර්ක්. ලේකම්තුමනි දැන් ගොඩක් දේවල් අපි කියන ප්‍රතිපත් විදිර කරනවා කියලා. දැන් මේ කිව්වා වගේ තාක්ෂණය සහ සම්බන්ධ වෙලා ලංකාවේ සිව්වැනියට විශාලතම රටට මුදල් ගේන විදිහ තමයි මේක 1.2 බිලියන් ගෙනල්ලා තිබුණා. එතකොට හැබැයි මේ කියන ජනාධිපතිතුමා පත් වෙලා අවුරුද්දයි මාස 6ක් ගිහිලා තියෙනවා. තාම ලංකාවේ Data Protection Act එක ගැන කරපු කතාවේ ප්‍රතිඵල නැහැ. ඒ කියන්නේ දැන් ලේකම්තුමාලා පත් කරලා ඉන්නවා, තනතුරු වලට කට්ටිය පත් කරලා ඉන්නවා. හැබැයි ඒ වුණාට ප්‍රතිඵල නැහැ. ඇයි ඉතින් මෙච්චර කල් ගන්නෙ ඕක? ඒක මම කියන්නේ නැත්නම් අපි Data Protection Act එක දැන් ඩ්‍රාෆ්ට් කරලා ඉවරයි. දැන් මේ දවස්වල කොහොමද ඒක ඉම්ප්ලිමන්ට් කරන්නේ කියන එක ගැන මැයි මාසේ වෙනකොට Data Protection Act එක අපි ස්ථාපනය කරනවා. මම ඒ ගැන තවදුරටත් කියන්න ඇත්ත වශයෙන්ම Data Protection Act එකේ සියල්ල ඉවරයි. දැන් අපි දාලා තියෙන්නේ මේ ට්‍රාන්ස්ලේෂන් කරන්න. ඒ කියන්නේ මේක ලොකු සිංහල සහ දෙමළට ඒක අපි මේ නීති අනුව ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ. ඉතින් දැන් ඒ ට්‍රාන්ස්ලේෂන් එක තත්ත්වය තියෙන්නේ අපි මැයි මාසේ වෙනකොට අපිට ස්ථීර වශයෙන්ම Data Protection Act එක මොකද ඒක ඔයා කිව්වා වගේ අත්‍යවශ්‍ය එකක් මේක. මේක නැත්තම් සමහර වෙලාවට මේ අපේ ඔය Doing Business Index කියන එක ඉතා වැදගත් දෙයක්. ඉතින් ඒකයි තවදුරටත් අපේ කෝට් ඔටෝමේෂන් ට්‍රන්ස්පේරන්සි කරන එක ලොකු ප්‍රොජෙක්ස් වගේයක් දැනට යනවා. ඉති අපි කරන තව එකක් මං චතුර කියන්න ඕනේ අපි ග්‍රාම නිලධාරී 14 දෙනෙක්ට කනෙක්ෂන්ස් දීලා ටැබ්ස් දීලා දැන් සොෆ්ටයක් 100%ක් ඉවරයි හදලා
එතකොට මේ ඉස්කෝල දහදාහකට අපි ෆයිබොප්ටික් කනෙක්ෂන්ස් දෙන්න යනවා. දැන් අපි වගේ සම්පත් අඩු රටකට කොහොමද පවුලක් සම්පත් අදුන්නන් කරන්න සම්පත් අඩු උනාම කරන්නේ බෙදා ගැනීම. දැන් අපි ලොකු ගෙවල්ල ටීවී තියෙන 4-5ක් නමුත් සාමාන්‍යයෙන් පුදුප්පත්ගේ එකෙන් බෙදාග ඇඳත් බෙදාගන්නවා. ඒවගේ තම අපි සම්පත් අඩු රටවල්ලොල ඒ පලේනි අධියරේ බෙදා ගැනීම කියන න්‍යායට යන්ඩෝනේ. ඒකින් දතම අපි කියන්නේ දැන් බලන්ඩ අපි කෝමාරි ග්‍රාමනිලධාරි මහත් කාටරි දුන්නනම් කනෙක්ෂන් ඉස්කෝලකට දුන්නනම් කනෙක්ෂන් ඒ කියන්නේ ගමේ කනෙක්ෂන් එක තියෙනවා. මේ වගේ අවස්ථාවකද අපිට බෙදා ගැනීම කියස්ක එකක් හරි දාන්ඩ අපට හැකියාවත් තියෙනවා. එකද අපි ඒ දෙසට යොමු වෙලා තියෙනවා. දැන් බඩ රත්නපුරේ අපි මේ ටවර්ස් ගහන්ඩ ගියාම අපිට ඇතිවුණ ප්‍රශ්න කියන්න බෑ මට මෙතන. හරි ප්‍රශ්නයනවා. එකන තාම අපි අර විවිධ දේවල් ගැන මේ වැරදි මත තියෙන හින්දා අපිට ප්‍රශ්න ගොඩාක් එන සමාරට ඔය එකට වරක් ගන්න සුමාන් දෙකක් පරක්වුණ මේ පොඩ්ඩි ප්‍රශ්න. ඉති ඒවගේ දැන් අපිට නමුත් අපි අතනේ ගිල්ල කතා කරලා තේරුම් කරලා ඒ ආදි වශයෙන් දෙද අපි අන්ඩ බන්ට කෝට් ඔටෝමේෂන් එක. අපි ලංකාම කෝට් ඔටම එක මංහිතන්නේ මේකට කියන්ඩෝන ඇත්තට මේක ඉතාමත් මේ ටෆ් ඩිසිෂන් එක අනිවාර්ම ඉතිහාසය වෙනස් ඉතාසය වෙනස් දැම් බලන්ඩ මම ඔබට බයනැතුව කියනවා. අපිට කරුණා කළ සහයෝගය දෙන්න. මොකද අපිට සෑම කෙනෙක්ම මේක දැන් යම්කිසි බාණ්ඩයක් පාච්චි කරනකොට මේ ලේස් කී දෙනෙක් මේක විවිධ ඒගොලන් මේක පාච්චි කරනවා. අපි හිතමු අපේ චීෆ් ජස්ටිස් ජජස්ලා එතොට ලෝයස්ලා එතොට සාමාන්‍ය මිනිස්සු ඔය සේරම් පාච්චි කරනකොට ඒ සේරමල්ලට හරියන ක්‍රමයක් අපි හදන්ඩෝනේ. දැන් අපිට වෙලා තියෙන මෙතනදී අපි මේ සේරමල්ලාගේ අර බයින් එක ගත්ත අපි කතා වෙලා අපිට චීෆ් ජස්ටිස් මේ එතුමා එක ගිල්ල කතා කළ එතුමා අපිට සහයෝග දෙනවා එතොට සේරම ජජස්ල සහයෝග දෙනවා. ඒවගේ අපි දැන් ගිය සෙනසුරාද දවස්සක වර්ක්ෂොප් ඇතිබ්බා. එකන් ඒ වගේ ඉස්සල්ල ඒ වැඩ කරලා ඉන්ඩෝන නැත්තම් මේකට සමරලාට නොදැනුවත්කම නිසා ප්‍රකාශ වෙන්ඩ පුළුවන්. ඉති අපි දැම් ප්‍රයිවට් සෙක්ට එකෙන් ආවහින්ද අපි දන්නවා මේවා අපි හැඩල් කරපු හැටි අපි ඒ ආසමකොද මේක ඉතාම් දැම් බලන්ඩ කෝට් කේස් එකක චතුර 100% අපි රෙකෝඩ් කරන්න යනවා වොයිස්සන් වීඩියෝ. දැන් ලෝක කොයි රට කොහොම තියෙන්නේ. දැම්බට අපේ අයිඩ කාඩ්ඩක් ගන්න අපේ අයිඩ කාඩ්ඩ ගත්තොත් අපි ඇගිලි 10යි අයිරිස් එකයි ගන්න. කොයිද තියෙන් කොයි රටවල්ලොලති තියෙන්නේ ඉතාමත් සුළු ප්‍රශ්නකුත් තියෙනවන දැන් උදාහරණයකද අපි කලාපෙකත්ත මාසන්න කලාපේ සිංගපූරුව කියන්නේ දත්තාරක්ෂණය සම්බඳය සුවිශේෂම තැනකින්නද එහම වෙද්දිය ගොලන්න සයිබටයක් ඇවිල එකලගේ හොස්පිටල් ඔක්කොම තිවිච ඩේටි කරංගිය දැන් අපේ හැම මනුස්සයගේම බ්ලඩ් රූප එක ඉඳලා ඔක්කොමටික මේත ඔබතුමල්ලා එක තැනකට ගොුණු කරන්න තොට මේ වගේ වගකීම සම්බන්ධෙන් කවද තිීන් ආරක්ෂාව පිළිබඳ වගකීම ගන්න කාටද දෙන්න මේක ආරක්ෂාව එතන ප්‍රශ්නයක් තියෙනවනේ සම්පූර්ණ වගකීම අපි බාරගන්න ඉක්ටයකින් ICT එකෙන් බාරගන්න අපි ලෝක තියෙන හොන්දම ඔය මේ වෛරස් ගාජ් දාලා අපි කරන්න යන්න එක නමුත් ඔබ කිව්වාගේ චතුර දැම ළඟදිත් ඇමරිකාවීටන් එක වෙලා තියෙන දැ ෆෙස්බුක් ඒත් ළඟදිවුණ ඒවගේ වෙන්ඩ පුළුවන් කොච්චර ඉබ්බදාල තිබත් බැංකුවක් කඩන්න පුළුවන්. ඒවගේ ඉතින් ඒවගේ ප්‍රශ්න අපි ඒ හා සමාන වෙනකොට තමයි බලන්ඩ වෙන්නේ. නමුත් දැන් බලාගෙනම තමයි ඒ ඇත්තරම රන්ඩ කරනවා දැන් නමුත් අපි ඒවට ලංකාවේ අපි රට්ටටිය පොඩින්ද අපි විවිධ අපිට ඒව කියන්න බෑ ලෝකෙම කරලා නැති සම් කිසි ඒවා අපි කරනවා. අපි බයනැතු එක කියන පොදයක්ින් තම සයිබ සිකරිටි ගන්න කතා කරන එතකට සයිබ සිකරිටි දැන් රටක් වශයෙන් අපි ගියවුරුද්දේ හිටියේ රෑන් 98ට මේ අද මේ අවුරුද්ධ වෙනකොට අපි එක 69 වෙනකං වැඩි කරගෙන තියෙන මොකද අපි කරන මේ සයිබ සිකරිටි ඉම්පරූමන්සින්ද ඒ වගේ අපි ගොඩක් දේවල් කරගෙන යන ඉට අමතරම අර ඉස්සල මොහොතක් දෙන්න පුළුවන් අලුත් කතාවක් එක ඔය කතාවට උඩ පුරණ දෙන්න අපි දැ මේකත් එක කතා කරමු තව බොහෝ දේවල් තියන විශේෂම මේක දණ්ඩ නීති සංග්‍රහයට මේ නීති ගෙනීම සහ අනෙකුත් දේවල් අපේ වැරදි සාවද්‍ය ප්‍රකාශගෙන යන අය සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග අපිව ගැන කතා කරන මේ විරාමෙන.
ඔයාලි අද දෙන්න බික්‍පෝග සමග එකතු වෙන්නේ මේ සමාජාල භාවිතා කරමින් වෛරී කතා පැතරවීමේ සිට බොහෝ දෙනා පහසුතාවට පත්වන කරුණු බොහොමයක් බුද්ධිමේ දේපල සොරා ගැනීම සයිබ ට්‍රස්සවාදය ඒවගේ වෙබ් අඩි වෙතුල්ට අනවසරේ නැතුළුවීම ඒවගේ මනවසර තොරතුරු සැකසීම අපරාධ වලට ක්‍රඩිට් කාඩ් වංචාවන් පලිගැනීම් කාමුක දර්ශන ඉදිරිපත් කිරීම මේ අනාදී වශයෙන් අන්තර්ජාලය තුළ කතා කළගේ පුළුල් මාතෘකා ගණනාවත් තිබෙනවා නමුත් ඔබ දන්නවා මෙතන අපි කතා කරන්න මේ ගෙවිච්ච ගෙබෙන පැයේ ඔක්කොම එකට එකතු කරලා කියලා මේ මහජාතුමා මේක කරුණු දෙකට යන්න පුළ මේ ඩිජිටල් කරණය සම්බන්ධය කතා කරපු හිද රාජ්‍යංශේ ගොඩ දෙනෙක් කියන රාජ්‍යංශය වැඩ කරන්න බෑ ශක්තිය නෑ උනන්දුව නෑ කම්මැලි ඇල්මැරුණු කියලන තොට තාක්ෂණය ගෙනවත් මේක වෙනස්කන් පුළුවන්ද. තාක්ෂණය මගින් අපි දැන් ඉස්සලම අර කලින්කිව්වාගේ ශ්‍රී ලංකා යුනික් ඩිජිටල් ID ෆ්‍රේම්බර්ක් කෙනෙක උඩ තමයි අපේ රාජ්‍යායතනවල තියෙන සිිස්ටම්ස් හදන්න ස්ථාපනය කරන්න හදන්නේ. ඒ තුළින් අපි මේ ඔක්කොම රාජ්‍යායතනය කාර්යක්ෂම කරලා ඒ වගෙන් මහජනන්ට ලබා දෙන සේවාවන් ඕන්ලයින් මාර්ගයෙන් ලබා දෙන්න තමයි එතකොට මහජනයට රස්තියාදුවෙන්න ඕන්නෑ එක රාජ්‍යායතනවලට ගිල්ලා. ඒගොල්ලන්ට ඒ රාජ්‍යාතලයෙන් ලබාගන්න සේවාවන් ගෙදරයි දම්ම. ඕ සමුගේ මොබයිල් ෆෝන් එක හරි කම්පියුට හරි කොනැත්තන් අපි අර කියෝස්ක් සදන්න යනවා ඒ කියෝස්කයකට හරිවයි ගිහිල්ලා ඒ සේවාව ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපි මේ ඒක කරන ගමන් අපේ අධ්‍යාපනය දියුණු කරන්න කොමද සෞඛ්‍ය දේව දිවුණු කරන්න කොමද ඒවත් මේ අපි හොස්පිටල්ස් මේ සිිස්ටම්ස් ඕටෝමේට් කරගෙන නවා දැන් අපි හොස්පිටල්ස් 50ක් හදල තියෙනවා මේ ඒ විදියට තකොට මේ ඕපීඩිකට කියලා පැය අට දහය නාස්ති වෙන්න ඕන්න ඒගොලන්ට අපි ටයිම් එකක් දෙනවා ඒ ටයිම් එකට ගියාම ඒගොලන්ට ගිහිල්ලා ඒ දොස්සර් මාත්‍ය හම්බෙලා ඒ බලාගෙන බේත්තකුත් අරගෙන එන්න පුළුවන්. ඉට අමතරමං කතා කරන්න කැමති මේ තාක්ෂණය පාවිච්චි කරලා අපේ ආර්ථිකය ගොඩ නගන්න කොහොමදි කෙනක ඒ අපේ ICT ආයතනයේ ප්‍රධාන අරමුණක් ඒකට අපි කීප ඇත්තන එකක් තමයි අපේ මේ එකක් තමයි IT ඉන්ඩස්ට්‍රි කියන අපි කොහොමද වැඩි කරන්න ඔබතුමත් කිව්වා දැන් අපි IT ඉන්ඩස්ට්‍රේකෙන් බිලියන ඩොලර් බිලියන එකකටත් වැඩි ප්‍රමාණයක් අපනයනය කරනවා. අපිට ඕන කමතින්නේ මේ වසර 3ක් ඇතුළදී මේක බිලියන 3 දක්වා නංග ගන්න. ඒක කොහොමද කරන්න කරන්න ඕන්නම් අපි මේ තියෙන අපේ තියෙන ආයතන ව්‍යාප්ත කරන්න ඕන ඊට අමතරව අපි අලුත් ආයතන ස්ථාපනය කරන්න ඕන. ඊටත් අමතර මේකට අවශ්‍ය ෆොරින් ඩිරෙක්් ඉන්වස්මන්් කියන එක අපේ ලංකාව ප්‍රමෝට් කරලා ඇද ගන්න ඕන. ඒ කරන්න නං අපිට අපේ මේ ස්ටාටප් සිිස්ටම ස්ටාටප් ඉකෝසිිස්ටම් එක අපි මේ අලුතෙන්ගෙන කම්පනීස්ට පොඩි ස්ටාටප් කම්පනීස් ස්මෝලන් මීඩියම් කම්පනීස් කියනේවයි ස්ථාපනය කරන්න ති අපිට බලාපොරොත්තුව තියෙනවා මේ වගේ කම්පනීස් 1500ක් ඇති කරන්න තාක්ෂණය මත. මේ කරන්න මොනද අවශ්‍ය මෙ කරන්න අවශ්‍ය අපිට අවශ්‍ය හිවමන් රිසෝසස් ඕන්නවා. අපි අධ්‍යාපනය දියුණු කරන්න ඕන අපිට ඒකෙන් බලාපොරොත්වන දැනට ඉන්න මේ ශේත්‍රයේ ලක්ෂ එකමාර්කට පමණ ප්‍රමාණයක් තමයි තොරතුතාක්න විශේෂත්යන් ඉන්නේ. අපේ ප්ලෑන් එක තියෙන්නේ මේක ලක්ෂ 3 දක්වා ගෙනියන්න. මේකට සම්බන්ධ වෙනවා අපි රාජ්‍ය විශ්වවිද්‍යාල රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඊට රාජ්‍යයෙන් අපිට දැන් දෙනවා මේ ඉන්ට්‍රස් ෆ්‍රී ලෝන්ස් කියල එකක් ඒවා කියරලා අපි මේක ගම්මට්ටමටත් ගෙනහිල්ලා මේ අධ්‍යාපනය දියුණු කිරීම. ඊට අමතර අපි අලුත්ම දෙයක් පටන් අරගෙන තියෙන එක තමයි මේ ටෙක්නෝලජි ඩිෆියෂන් කියන තාක්ෂණය විසරණය කිරීම. මොකද තාක්ෂණය විසරණය කිරීම ඉතාම අවශ්‍යයි මේ පොඩි සුළු ප්‍රමාණ කම්පනීස්වලට මේ අපේ ලෝකල් ඉන්ඩස්ට්‍රිය එකට ඒගොල්ලන්ගේ ඒගොලන්ගේ බඩුහා බාණ්ඩවල කොහොමද ඉම්පරූ කරන්නේ වර්ධනය කරන්නේ ලෝක වෙළඳ පලේ හොඳ මිලක් ගන්න. තොර තාක්ෂණය පාවිච්චි කරලා භාවිතා කරලා මේගොල්ලන්ට ඒගොලන්ගේ බාණ්ඩ සහ නිෂ්පාදන හොඳ ප්‍රමිතියකට අනුව කොලිටි වැඩි කරලා ඒවා හදන කොස්ට කඩු කරලා ඒවා ඉන්ටර්නශනලි මෝ කොම්පිටිටව විදියට හදන්න පුළුවන්. ඊට අමතර මෙහම හදනකොට ඒකන ඒ විදිර විදිදම අපිතට මක්කර අපිතුම ඇග්‍රිකල්ච ප්‍රශ්නයක් කියලා ඒ ප්‍රශ්නයක් තිබනත හෙම කෘෂ්කාර්මික ප්‍රශ්නයක් තියෙනනම් ඒකට අපි තාක්ෂණය දියුණු කරත් හැදුවොත් එහෙම ඒ තාක්ෂණය වර්ධනය කරන්න ඒ මාර්ගයනුත් අපි
තව ස්ටාටප් කම්පන ඔබතුමා කියන කතාව දැන් උදාහරණයක් විදිට ගියවරුද්ධයට ඉස්සල් අවරුද්ධ ඉඳල අපි මේ කතා කලා මේක ඔබතුමා කිවෝගේ අපිට ලෝකට පිවිසෙන් ඔක්කම කරන්න අපිට පේපැල් පහසුකම ගන්න යනවා කියලා. එතොට අදවනතුරු අපිට මේ සම්බන්ධයෙන් වෙච්ච සාකච්ඡාවල ප්‍රතිඵල නෑ. එතකොට කොහොමද අපි අඩුගාන අපේ එකක් හදලිවරලා ඉස්සරහට යන්නේ. දැනටත් ඒ පේපෑල් නැතිවුනත් අපේ ඒගොලන්ට බාණ්ඩ අල්වි කරන්න පේමන් සිිස්ටම්ස් තියෙනවා. ඩිරෙක් ට්‍රන්ස්වර්ස් තියෙනවා ඔබ මේගොලන්ගේ දන්න ඒවගේ පේමන් සිිස්ටම්ස් ගොඩත්වන පේපෑල්ම අවශ්‍යනය මේ කරන්න ලංඟ පෙඩවෙලා තින අපි කියනවල සරල විදිර වංගු ගහල තමයි සල්ලිගන්න වෙන්න කිලවෙල ඇති වෙන විදිර කොමිසකක්දිල මොහර විදිියකින්තයි සමාරලට සමාරදවල සල්ලිගන්න ති මහිතන්නේ එහෙම නැද්ද එහෙම එහෙම එකක් නෑ ඇත්තට මෙහෙම ඒක මේ බාධාවක් නෙමේ සල්ලිගෙන විදිිය. සල්ලි ගෙනියන විදිිය ගැන කතා කරලා තියෙනවා ඒකටත් අපි දැන් අර මංහිතන්නේ මේ ජයන්ත මහත්තයත් කියයි අපි අලුතෙන් හදනවා මේ තාක්ෂණ ඒන ටෙක්නෝලජි පාක්ස් කියනවා හරහා අපි අලුත් පහසුකම් දෙන්න හදන ඒක හිටියොත් එහෙම සල්ලි ගෙනියන මෙතත්තුත් ඒකට පහසුකම් කල දෙන්න. මම හිතන්න චතුර දැන් ඔය දැන් ඔබ සල්ලි ගැන කතා කලා මතන පේපෑල් ඇත්තරම අපි ලවකල් මහිත ඒගොල ආවෙන න ඒවගේ ප්‍රශ්න මාකට්ක පොඩි වෙන්න නම් දැන් ඕක පුල් කරහිම් පස්සේ මේ සඳහා අවශ්‍ය කරන තාක්ෂණයයි ඒ කරන්න ලද. අපි තවදයක් තමයි අපේ බෑංකිං වල අපිට පුළුවන්නම් කොස්ට අඩු කරන්න කොස්ට අඩු කරන්න පලනේ තාක්ෂණයෙන් පමණයි. තාක්ෂ යවරුද ඔබතුමල්ලගේ ඩිජිටල් බැංකු වර්ෂය හැබයි කොවිඩ් එක මන්දන්න එක සාර්ථක කරගන්න පුළුවන්ගුණ ඒ ඇත්ත වශයම වැඩි වුණා. දැන් අපි දැන් කරන්න හදන මේ වර්ෂය ලංකා බැංකුව විශේෂයෙන්ම අපි දැන් කරන්න හදනවා අපේ තාක්ෂණය තියෙන දැන්වය විශේෂයම ලංකා බැංකුවගේ බැංකුවල දැන් අපි තමයි පළමුුවෙන්ම තාක්ෂණය බැංකුවලට ගෙනාවේ. තකොට දැන්වය දැන් වෙනකොට දැන් ඇමරිකාව පවා දැකල තියෙන මේ පරණ එක ලෙගසි සිිස්ටම්ස් කිය අපි කියන්න ඒවයි අලු සිිස්ටම්ස් එකතුන හම එකට මේන්ටනන්ස් කරන ෆීවල වැඩි වෙන ඉතින් අර කොස්ට එක අඩු කිරීම සඳහ අපි දැන් විශාල වැඩ පිළිවෙලක් කරගෙන තියෙනවා විශේෂම් ලංකා බැංකුවේ දැන් අපි හඳන අර කොස්ට එක අපට අඩු කරන්න පුළන් තාක්ෂණයත් එක්ක. මොකද ඇත්ත වශයම කිව්වහම බෑංකින් කියලා කියන්නේ මුදල් සහ මුදල් පිළිබඳ තොරතුරු එක ඉන්ෆර්මේෂන් තර මේක තමයි අපිට ගෙන අපිට පුළුවන්කමත් තියෙන අපිට මේ තාක්ෂණය හොඳට වැඩි දියුණු කරොත් මේ සෞත්තේශාවල සහ මේ දකුණු ආසියාවේ සහ මේ නැගනීර ආසියාවේ මේ අපිට පුළුවන් වෙන්න පුළුවන් අග්නික ආසියාවේ අපේ බෑංකින් සෙන්ට් එකක් බවට පත් කරන්න පුළුවන්කමත් තියෙන ප්‍රොෆෙසර් කිව්වාගේ දැන් අපි 1.2 බිලියන් කතා කරනවා අපේ එක්ස්පෝර්ට් IT ඉන්ඩස්ට්‍රිය එක. ඒ වගේ ප්‍රොස කතා කලා ටෙක්නෝජි ඩිෆියෂන් අපේ තියන IT ඉන්ඩස්ට්‍රිය ලංකා ගත්තොත් IT ටෙලිකමිනිකේෂන් මං කතාරන්නේ ෆිටිස් ගැන කතා කලොත්තෙම එන්ටය සෙක්ට එකම අපේ මෙම්බස්ලා ඒ ගත්තොත් 3 බිලියන් වලට වැඩි. ඉති අපි අර තේ ගැන කතා කරන වගේ දැන් අපි මේ කරන කෘෂිකර්ම එන්න පුළ ඕන දේකට ටෙක්නෝජයක මෙයා කළොත් ඒකෙන් වැඩිවෙන්ඩ පුළුවන් ප්‍රමාණය ඒක ඉම්පරෝමන්ට් එක සමහරවිට අපි අර ඉන්ටර්නේශනල් එක්ස්පෝර්ට් වලින් ගන්න 3 බිලියන් වලට ගොඩක් මල්ටිපල් එන්න පුළා මහිතන මෙතුම කිව්වාගේ ICT ආයතනය ඔය දෙකම තියෙන ඇත්තරම දෙපත්තරම ලොකු ෆෝකසයක් කරනවා මේ හැම දෙයකටම අපේ කැපැසිටි ඕනේනවා. මහිතන්නේ ටෙක්ලෝජි ඩිෆියෂන් එක නැත්තන් අපේ ඉන්ටර්නල් අපි කරන දේවල් තව වැඩිපුර හිතලා වැඩිපුර ටෙක්නෝජි යස් කරලා බැංකි සෙක්ට වෙන්න පුළුවන් එඩියුකේෂන් වෙන්න පුළුවන් හෙල්ත් වෙන්න පුලන් මේ සේරවන්ටම අපි ටෙක්නෝජි යස් කරන්න ඉන්ටර්මීඩියර් අඩු වෙනවා එෆිෂන්සි වැඩි වෙනවා රිටර්න් එක වැඩි වෙනවා තවතම අපේ සම්පත් යස් කරලා මහිතන්නේ ඔය දෙකම අපේ බැලන්ස් කරලා අරංගන එක මට එතන ගොඩක් වටිනවා කන්ට්‍රක ඉස්සරහට අපිට කෙටි විරාමකට යොම නමස්ථාවත් දෙන්න අපිට තවදුරට සාකච්ඡා කරන්න බොහෝ දේවල් දිනවා ඔබේ ප්‍රශ්න කීපෙකුත් තියෙනවා අපි යොමු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ කම්තුමාට මේ විරාමයෙන් අනතුරුව අපි ජලයි තද දෙරන බික් ෆෝග සමඟ සජීවීව සම්බන්ධ වෙන්නේ අපිට ප්‍රශ්න යොමු කල තියන රටේ ජනතාව විදිර යොමුකර එක ප්‍රශ්න කියනන වර්තමානය දුරකතන සමාගම් ඩේට ලබාදන්නේ මාසික පැකේජ විදිට අපි හිත මාසට ජීබC අතිනෝ කියලා ම මේ මාස 150 පාවිච්චි කරන අපිට වැඩිපුර ගන්න ජීබ 50 අතිරේක මුදලක්මට ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් ඒ මාස පාවිච්චිකන ජීබ 75 ඉතුරු 25 ඊළඟ මාසට ගෙනියන්න අවස්ථාවක් නෑ මේ සමාගම් වංචාවක් කරනවා කියලා චෝදනා කරනවා. ඔබතුමා මේකට මොකක්ද දෙන්නේ මේ සාමාන්‍ය ප්‍රශ්නයක හැමෝම බුක්ති මම කියන්න වංචා කරනා කියල නවත් මේ ගැන අපි හුඟක් දැ කතා කරන ඇත්තටම මේ ඒක පලවෙනි පියවරක් වශයෙන් තමයි දැන් අපි බොහොම අමාරුවෙන් මේ අන්ලිමිටඩ් පැකේජස් පටන්ගත්ත ද අන්ලිමිටඩ් පැකේජස් පටන්ගත බොම උඩින්
ඊට පස් දැන් අපි ටිකටික එක පල්ලහට ගෙන්ඩ හදනවා. එතර සාමාන්‍ය පුද්ගලෙක්ට තමා පාච්චි කරන ප්‍රමාණය අනු අන්ලිමිටඩ් ගණ්ඩ පුළුවන්. අපි 999ට විතර අන්ලිමිටඩ් පැකේජස් ඇවිල්ලා තියෙනවා. දැන් ඒට අමතරව දැන් බලන්ඩ දැන් අපේ දූදරුවන්ට අපි දුන්න පැකේජ් එක මේ ඉගෙන ගණ්ඩ අන්ලිමිටඩ් 580යි. මංකැන් ලෝකෙම ගත්තත් ඒක මේ හුඟක් හොඳ රේට් එකක් ගැන ඒ අපි සාකච්ඡා කරලා ඒකැන දරුවෙක්ට අපිකම ගෙදර 4-5 දෙනෙක් හිටියත් පාච්චි කරන්න පුළුවන් ඉගෙනීම සඳහා අන්ලිමිටඩ් 580ක් ඉතින් ඒක ඒ වගේ අපි පුළුවන්තරම් මේ අලුත් පැකේජස් ගේනවා. අපි මේ පැකේජ්ජයක් ගේන්ඩ එකක් ඇවිල්ල අපි බල කරන්න ටිකක් මැලිවෙනවා ඇත්තටම ඇත්තම කිව්වොත් ඔද අපි හුඟක් ස්ටඩී කරනවා මේ පැකේජ් එකෙන් අනිත් ඒගොලන්ට බලපාන හැටි එතර මේ පැකේජ් එකෙන් ඒගොලන්ට බලපාන හැටි ඕක සාමාන්‍යයෙන් මාස 2ක් විතර යන අපි කරනවා. කෙටි වෙලාවක් අතියන හින්දා දැම් රටේ ජනතාව කැමති වැඩ කෙරෙන්න කෙරෙන කෙරෙනවන මොනවද කරන වැඩ කියලා දැන රාජ්‍යංශ ඩිජිටල් කරන යටතේ මොනවද වෙන වැඩ මේ අවුද්ධ අපිට මොනවද ගන්න පුළුවන් ප්‍රතිඵල සහ ඉදිරියට වෙන්න මොනවද. අපි රාජ්‍යංශය ඩිජිටල් කරන යටතේ අපි එකක් තමයි කොහොමද ආණ්ඩුවේ වැඩ රජයේ වැඩ ඩිජිටල් කරන්න මර ජනතාව කේන්ද්‍ර කරගෙන කරන වැඩ. ඊට අමතරව අපි මොනවාද අපේ මේ ව්‍යාපාරයන්ට සහගයක් දෙන වැඩ මොනවද කියලා තමයි ප්‍රධානම වචයෙන් බලන්න. ඊට අමතරව අපි රාජ්‍යංශය කොහොමද කාර්යක්ෂම විදියට වැඩ කරන්න කියන ඒ තුන ඇට තමයි කරන්නේ. එතකොට අපි පළවෙනි මේක තමයි මම කිව්වේ අපි ශ්‍රී ලංකා යුනික් ඩිජිටල් ID කියන එක ඒකේ අපි පළවෙනියෙන්ම ප්‍රෝග්‍රෙසිව් ID කියන එකක් අපි ජූනි මාසේ වගේ බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපි කරගෙන යනවා අර මෙතුමා කිව්වාගේ අධිකරණ ඔටෝමේෂන් ප්‍රොජෙක්ට් එක ඒක දැනටමත් පටන් අරගෙන ඒක අපි 12ක් ඉස්සෙල්ලාම කෝට් හවුසස් 12ක් පටන් ගන්නවා එන අවුරුද්දේ මුල වෙනකොට. ඊට අමතරව මේ වෙල්ෆෙයා ඩිස්ට්‍රිබියුෂන් සමෘද්ධි ඩිස්ට්‍රිබියුෂන් වගේ එක ගොඩාක් වැදගත් දෙයක්. ඒක අපි ඔටෝමේට් කරලා මේ ඩිජිටල් කරණය කරලා මහජනට කිසි අපහසුතාවයක් නැති විදිහට ඒක තමුන්ගේම බැංකුවකට යන විදිහට කිසිම කරදරයක් නැතුව ඒක දැන් ඔටෝමේට් කරලා ඉවරයි. ඒක ළඟදිම ස්ථාපනය කරනවා ඉම්ප්ලිමන්ට් කරනවා. ඊට අමතරව ඩිජිටල් ඉකොනොමි යටතේ අර ව්‍යාපාරවලට සහයෝගයක් දෙන විදිහට මේ කම්පනි එකක් රෙජිස්ටර් කරන්න ඉස්සර මිනිස්සුන්ට යන්න ඕන මේ ආයතනයට 10-15 සැරයක්. දැන් ගෙදර ඉඳගෙනම තමුන්ට කම්පනයක් රෙජිස්ටර් කරන්න ඕන නම වෙන් කරවගෙන දවස් 2ක් ඇතුළතදී කම්පනි එක රෙජිස්ටර් කරන්න පුළුවන් වෙන විදිහට තනි පුද්ගල ව්‍යාපාරද ප්‍රයිවට් ලිමිටඩ් එකක් වුණත් ප්‍රයිවට් ලිමිටඩ් ඔක්කොම ආයතන මේව කරන්න පුළුවන් විදිහට දැන් අපි හදනවා. ඒක දැන් තව මාසෙකින් හමාරකින් වගේ ඔන්ලයින් කරන්න දැනටමත් සමහර කම්පනීස් පුළුවන් දැන් ඩේටා මයිග්‍රේෂන් කරගෙන යන්නේ ඒක මුල් ස්ථාපිත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ ගොඩාක් ඊට අමතරව දැන් ඔන්ලයින් දැන්ටම තියෙනවා ඊ ටෙන්ඩ එක දැන් කරගෙන යනවා දැනටම රජ්‍ය ආයතන 18ක් ශොපින් කියන මෙතඩෝලජික දැන් පාවිච්චි කරන ඔන්ලයින් නැශනල් චොපින් එක අපි බලාපොරොත්වන මාස දෙකක් ඇතුළට මහ NCB සහ ICB දෙකම නැශනල් කම්පිටිටිව් බිලින් ඇත්තටම හොඳ කතා. ඒකින්ද තමයි මේ රජයට යම්කිසි දෙයක් ගන්න ඇත්තටම අද මාස 6කට වැඩි ප්‍රමාණයක් කරන. ඇත්තට මේ ඇයි මේ කාර්යක්ෂම නැති වෙලා තියෙන්නේ? මොකද මේ අපේම තියෙන රූල්ස් ඉඳ. දැන් මේ තුලින් මේ e-procurement system එක තුලින් ඉක්මනට මේ ඔන්ලයින් ඩොකියුමන්ට් සබ්මිට් කරලා මේක ඉක්මනටම ප්‍රොකියර් කරගන්න පුළුවන් විදියට. බැංකු ඔක්කොම මේ ජාලයට සම්බන්ධ වෙන එකන් දැන් අපිම බොන්්ඩ එකක් කරන්න ඕන ද ලංකා ලිය කියලා දැන් අද ඇත්ත වශයම කියන ඔක්කොම බැංකු සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ලංකක්ලිය කියලා දැන් සමාගමක් තියෙනවා හැම ඔක්කෝම බැංකුව එක ති ඒකත් සම්බන්ධ වෙනවා. ඊට අමතරව දැන් මහාචාරයතුමා කිව්ව මේ කම්පනි රෙජිස්ට්‍ර ඒකත් මේ හැම එන්න මාරේ ඒ ඔක්කෝ මේ ජාලයට සම්බන්ධ. අවසාන වශයෙන් දවස වැදගත්වනවා තව මේ ඔක්කොමත් එක් අපිට අන්තර්ජාලය සම්බන්ධය කතාගන විශේෂ දවසක් වෙන්වෙන මොනවදේක වෙන්න ඇතරම කොයි විදිට මේ වැඩ කටයුතු සංවිධානය වෙලාතිී. අන්තර්ජාලය ලංකාට ඇවිල්ලා මෙතන 1992 තමයි යාවේ. පහේදී තමයි හරියටම අනු දෙකේ ලර්න් එක පටන් ගත්තා. නෙට්වර්ක් එකේ දැම්ම මොරටුවයි කොළඹුයි. 95 තමයි හරියට ලංකාවේ ස්ටැබ්ලිෂ් වෙන්නේ අප්‍රේල් වල. කියන අද වෙනකොට අවුරුදු 26ක්. අවුරුදු 25 මම හිතන්නේ අපිට
කරන්න බැරුගිය කොවිඩ් හිද අවුදු 26 වුණත් මහිතන්නේ හොඳයි අපි ඒක වේදිර කරන එක ඒකත් එක අපි කතා කරන්න ගත්තහම එදා ඉන්ටර්නෙට් එදා අන්තර්ජාලය සහ අද අන්තර්ජාලය කියන්නේ ලොකු වෙනසක් තියෙනවා. ඒකින්ද තමයි ඇත්තරම අපි අන්තර්ජාලය දවසක් කියලා කිව්වට අපිට දවස් දෙකක් පුරාවට කතා කරන්න දෙවල් තියෙනවා. මහිතනේ දැනුත් යනවා ඒ සේෂන් එක අද අන්තිමටම අපි කතා කරන්නේ ලංකාවේ ඉන්ටර්නෙට් ඉතිහාසය ගැන. කොහොමද පටන් ගත්තේ කවුද ඒකට සහභාගී වුණේ කොහොමද වුණේ අද කොහෙද තියෙන්නේ කියලා. අද ඉන්ටර්නෙට් ගැන කතා කළොත් එහෙම ඔය බෑංකින් වගේම සයිබර් සිකියුරිටි ක්‍රිප්ටෝ කරන්සි ආපු ඒරියස්ටක ගත්තහම ලොකු වෙනසක් එල්ල තියෙනවා. ඒ වගේ මංහිතන අපිට දැන් හොඳ කාලයක් එල්ල තියෙනවා අපේ ඉකොනොමිය එකේ කොච්චර ඩිජිටල් එකනොමි ප්‍රසන්ටේජයක් තියෙනද බලන එක. හොද අනිත් රටවල්ල 15% 120 135 දක්වා වැඩිලා තියෙනවා. අපි අද ඉන්නේ 2%ක් 5%ක් අතර. ඒ පැත්තනොත් මංහිතනා ලොකු දෙයක් වෙනවා. දැන් මේක ඕගනයිස් කරන්න පිටිස් කියලා කියන්න ලංකා තියෙන ගොඩාක් සමාගම එකතුච්ච පොකුරු සංවිධානය එක නන් ප්‍රොෆිට් රට සේවය කිරීම සඳ ඉදිරිපත්වලා තියෙන එකට මිනිස්ත්‍රියක සහ ICT එක සහ ගොඩක් අපිට ස්පොන්සශිප් උදාහරණයක් බැංකු සිල්ලන් වගේ ඒක සපෝට් එක අපිට දීලා තියෙනවා. මේක අරගෙන මහිතන මේ කතිකා වලින් අපිට පේනවා අපි කොහෙද යන්නේ මොනවද තියෙන්නේ මොනමොනවාද වෙනස්කම් කරන්න තියෙන්නේ මට හොඳ උදාහරණ මතක් වෙනවා වාහන රෙජිස්ටර් කරන්න පුළුව. ICT ආයතනය කරපු මුලදිම කර ප්‍රොජෙක්් එක අදත් ඒක ලයිව්. අපි ශ්‍රී ලාංකික විදිහට කී දෙනෙක් එක පාවිච්චි කරනාද. අපි නැති වුණහම නෑ නෑ කියලා කියන චතුර කිව්වාගේ අරවනෑ මේවනෑ කියලා කියනවා. බට ඒවගේ තියෙනවා කරන්නේ තියෙනවනම් කොච්චරක් පාච්චි කරනද. මහිතන ඒකත් අපිට ශ්‍රී ලාංකික විදිහට මොකද අපි කොච්චර වේදන් කරලා කළත් වැඩක් නෑ අපි පාච්චි කරන්න නැත්තයි. අපි ප්‍රශ්න තියන ගොඩ දෙෙන ගොඩක් විශේෂම සයි අපරාධකරුවන් ලොහු බැඳයාමේ තියෙන පමාවේ වගේ වැරදිකරුවන් දඩුවම් ලබාදීම සඳහය වෙනුවෙන් පැමිණවීම මේ කතා කරන්න ඕන මාතෘක නමුත් කාලවෙලා ප්‍රමාණමත් නෑ අපිත් එක් අද සම්බන්ධනා මේ දවසත් එක්ක තින මේ වැදගත්කමත් එක් සාකච්ඡා කරන තාක්ෂණ මත්‍යංශලේකම් ජයන්තද සිල්ලමත්ම බෙහිම ස්තුතියඔබට ඒවගේ අපිත් එක් සම්බන්ධනා අද ශ්‍රී ලංකාතුරතුරු සංනිවේදන තාක්ෂණ නියෝජිතායතන ICT එකේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහත්මයා ස්තුතියඔබට ඒවගේ ලංකා බැංකුවේ අධ්‍යක්ෂ හර්ෂ විජයවාදන මහත්මයා බෙහෙන්ම ස්තුතියඔබට අපිත් එක්ක ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහත්මයා සමඳුනා ඔබටත් බෙහෙන්ම ස්තුතියි. අපි වැඩසටහන අවසන් කරනවා මධ්‍යහන පුවත් විකාශයට යොමු කරනවා.